ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශන සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂපාඨ. පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් පිළිබඳ තොරතුරු හෙළිවේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ව ප්‍රකාශ අධ්‍යයනය කළේ නම් ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බව විජේදාස රාජපක්ෂයි. මහනුවර කඩාවැටෙනු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට. මුලින්ම දේශීය පුවත්. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන තිබෙනවා. එවැනි වාර්තාවල මුළුමනින්ම අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බවට නිරීක්ෂණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත් ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත් මේ අසත්‍ය වාර්තාවලින් හුවා දක්වනවා. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජයේ වැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සාහ දරා තිබෙනවා. පරිසර විනාශයක් ගැන කියවෙන අසත්‍ය පුවත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. එසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යෙන් ඉවත් කර ගැනෙනවා. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලබනවා. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවන් මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මහවැලි එච් කලාපයේ අනුරාධපුර ඉහළ තලාව වැව් ප්‍රතිසංස්කරණයේදී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනී ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 වෙනි දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුණා. ඒ මුළුමනින්ම අසත්‍ය බව මහවැලි අධිකාරියේ එච් කලාපයේ නිවාසික ව්‍යාපාර කළමනාකරු උබය කල්යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වෙනිදා මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දී තිබෙනවා. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහා වර්ෂාපතනය නිසා ඉහළ තලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇතිව තිබුණා. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා වැව් බැම්ම తాවකාලිකව රැකගනු ලැබුවා. බැම්ම බිඳී ගියහොත් තලාව නගරේ සහ පුරාණ ගම්මාන මුළුමනින්ම ජලයෙන් යටවනවා. එසේම කොළඹ යාපනය ඇතුළු දුම්රිය මාර්ගයන්ටද බරපතල හානි ඇතිවනවා. ඒ අනුව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කරනු අතර බැම්ම මත වැඩි ඇති ගස් 80ක් ඉවත් කිරීමට පියවර ගැනුණා. ඒ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතියෙන් එම කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව ඉවත් කර ගැනීමෙන් සිටිනවා. වැව් ප්‍රතිසංස්කරණයේදී මහා වන විනාශයක් සිදුවන බවට ප්‍රකාශ කළ පෞද්ගලික රූපවාහිනී ආයතනයේ මේ තොරතුරු වසන් කර ජනතාව නොමග යැවීම පිණිස සිතාමතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර තිබෙනවා. එවැනි ප්‍රවෘත්ති සමාජගත කරන පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. 20 වැනි සංශෝධන 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පුලත ලිවේරා මහතා මෙම දැනුම් දීම සිදු කළා. මෙහිදී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණීය හමුවේ ගොනු කර ඇති බවයි. අධිකරණීය හමුවේ ගොනු කර තිබෙන අදාළ සංශෝධනීය අඩංගු ලේඛනය තමන් වෙතට ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයෙන් නීතිඥවරුන් වෙතද ලබා දීමට පියවර ගන්නා ලෙස අග විනිසුරු ජයත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල දැනුම් දුන්නා. පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවටගත් බව පොලිස් මූලස්ථානය පවසනවා. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද උදේ ඔහු මහනුවර පොලිස් ස්ථානයට කැඳවීමෙන් අනතුරුවයි. සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුවයි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මහනුවර පොලිස් වසමේ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් නිවසේ සිටි අබුසැවිලියොලක් හා කුඩා බිලිදියක් මිය ගියා.
ඒ පසුගිය සැප්තැම්බර් 20 වැනිදා. වසර 26ක් වසා දමා තිබූ කන්තලේ සීනි ආයතනය යළි ආරම්භ කිරීමට රජය පියවරගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. එම ආයතනයට අක්කර 18ක පමණ ප්‍රදේශයක බීජෝක් වර්ග 5ක් පමණ වගා කොට තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. පහුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ මේක වහලා මේක පෞද්ගලිකකරණය කරනවා කියලා විකුණලා මේ කෝටි ගාණක් වටනා දේපොළත් එක්ක කැලේට යවලා තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ එතුමාගේ බලාපොරොත්තුව වහපු කර්මාන්තශාලා නැවත වරක් ආරම්භ කරන්න. මම ගිය සතියේත් මට කිව්වා මේක ඉක්මනින් ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. මගේ අමාත්‍යාංශ ලේකම්තුමත් එක්ක කමිටුවක් පත් කරා මම ගිය සිකුරාදා සති 3කින් මේ පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒකත් සමග ජනාධිපතිතුමන් සමග කතා කරලා අපි ඉතා කෙටි කාලයක් තුල මේකට තීන්දුවක් අරගෙන ලංකාවේ ඉස්සෙල්ලම හදපු සීනි කර්මාන්තශාලාව නැවත වරක් ආරම්භ කළා මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට සෙතක් සලසන්න. ජාතික කෘෂි ආර්ථිකයට දායකත්වයේ දැක්වූ ගොබින්ට සහතිකපත් ප්‍රදානය කෙරුණා. ඒ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් උත්සවයේ පැවැතුනේ වවුනියාව සෙට්ටිකුළම ගොවිජන කේන්ද්‍රයේදී. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වන විට ජාතික විදුලි බල පද්ධතියට 70%ක පුනර්ජනනීය බලශක්තිය දායකත්වයක් ලබා ගැනීමට පියවරගෙන ඇතැයි අමාත්‍ය ඩලස් අලහපිරම මහතා පවසනවා. මාතර තිහගොඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ ස්ථාපනය කෙරුණු සූර්ය බලශක්ති පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අපි 2025 වෙනකට ඩීසල් වලින් ජනනය කරන විදුලිය 32 5ට අඩු කරලා අපි 2030 වෙනකොට 70කට මේක ගෙනියන්න පාරේ අපි යනවා. පරිසර ආරක්ෂා කරගෙන විදුලි බිල ගෙදරට අඩු කර ගැනීමේ හැකියාව තියෙන්නේ මේ මත. අපි තව ලබන මාසේ ඊළඟ මාසේ දෙසැම්බර් මාසේ විවෘත කරනවා. මම මේ බදාදා යනවා මන්නාරමේ ලංකාවේ පළවෙනි සුළං විදුලි බලාගාරය. විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු. සඳුදාට හැමදාම හිත යන්නේ ජයෝදාට බදාදාට ඈ යලි හමුවන්නේ මේ ජයෝදා දැන් සඳුදා හා බදාදා කෝටි දෙකෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් දසලක්ෂ ගණන් තවත් ඈගි ජයෝදා ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි. යේ තාත්ත මට හඬ ගෙන දුන්නා. අපට තුරයි කියා සිතුණු ජීවිතයේ බොහෝ දේවල් ළඟා කරගන්න වෙනස් විදියකට සිතන්න. ලංකා බැංකුව නව්‍යකරණයෙන් ඉදිරියටම. වැඩි වේගයට වැඩි ඩේටා. දිවයිනේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය SLT Fiber. සෑම සම්බන්ධතාවයකටම අමතර GB වාසියක්. අතිවේගයෙන් වැඩ කරන ඔබට මේ වාසිය සංනිවේදනයේ විශිෂ්ටයා වෙතින් පමණි. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIBN. රක්ෂණාධිපතිගෙන් මිනිමිතු දායාද ළමා රක්ෂණය. කල්පිරීමෙන් පසු රක්ෂිත මුදලෙන් 125ක් මවත හෝ පියාද රක්ෂිත මුදලෙන් 5 ගුණයක රක්ෂණාවරණයක්. දරුවා රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. යුත් එකේ ස්මාර්ට් චොයිස් එක. BOC 18+ ස්මාර්ට් ජෙල් මගේ බිසි ලයිෆ් එකට හරියටම සෙට් වෙන account එක. යලිත් ඔබ දිවාපුවත් සමග නිවාස 12කින් පවුම් 55ක් වටිනා රන් භාණ්ඩ කොල්ලක ඇති දෙනෙකු කාතන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. කාතන්කුඩි පොලිස් වසමටයත් ආර්යම්පති නාවට්ටිකුඩා යන ආදී ප්‍රදේශවල නිවාසවලින් රන් භාණ්ඩ කොල්ල කැම්ප් සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. කොල්ලකරුවන් සතුව තිබූ මෝටර් රථය සහ යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 952ක් සමග සැකකරුවෙකු මන්නාරමේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එරුක්කලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැඩලීමකදී මෙම නීති විරෝධී කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ බලාපොරොත්තු විය හැකියි. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිවයිනේ උතුරු මැද සහ වයඹන පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං බලාපොරොත්තු විය හැකියි. පුත්තලම සිට කොළඹ ගාල්ල ඔස්සේ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවනවා. දෙවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි. උතුරු සහ ඊසාන දිග ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි අපේක්ෂා කරනවා. පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරිය ඔස්සේ සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. සිංහල සිනමාවේ ජනප්‍රිය හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වූ අභාප්‍රාප්ත වූ ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සවස 4ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරෙනවා. මේ යන විට ඔහු 68 වැනි වියේ පසු වුණා. එක්දා 1952 අප්‍රේල් 31 වැනිදා මොරටුවේදී උපත ලද ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදී ශිෂ්‍යයෙක් වනවා. සිනමාව වේදිකාව සහ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ රංගන ශිල්පියෙකු නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු පෙරලිකාරයෝ සිනමාපටයෙන් චිත්‍රපට ශාස්ත්‍රයට පිවිසුණා. පෙරලිකාරයෝ දෙමෝදර පාලම කොළඹපුර ඔහු රචනා කළ චිත්‍රපට වනවා. නොම්බර 1 හිත හොඳ පුතෙක්, චෙරියෝ ඩොක්ටර්, රෑ දනියල්, දවල් මිගෙල්, පාර්ලිමේන්තු ජෝක්ස්, සොමි බොයි, වැඩිපරිටාසන් ඇතුළු චිත්‍රපට 60කට වඩා වැඩි ප්‍රමාණයකට මේ අසහාය රංගන ශිල්පියා තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට ලද තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 11ක් සමග පුද්ගලයෙකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අවිස්සාවේලේ ගවුස් නැමැති මද්ද්‍රව්‍ය ජාවාරම්කරුකේ සහායකයෙකු බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස ඔහු ක්‍රියා කර තිබෙනවා. ගවුස් නැමැති ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගන්නා මෙම සැකකරු බොරැල්ල සහ ඔබට ප්‍රදේශවල අලෙවි යෙදී ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසිය හෙළි කරගෙන තිබෙනවා. ගුද මාර්ගයේ හෙරොයින් සගවාගෙන ජාවාරම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු වැල්ලවාය ඌව කුඩාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 750ක් ඔවුන් සත්තකේ තිබූ බව ඌව කුඩාඔය පොලිසිය පවසනවා. සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ සිට හෙරොයින් පැකට් මෙලෙස සගවාගෙන බස් රථයකින් පැමිණ ඇති බවයි හෙළි වී ඇත්තේ. කුඩා පැකට් 100ක් මෙලෙස සොයාගන්නා. ඔවුන් සතු ජංගම දුරකථන සහ බැංකු කාඩ්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙනුණා. හෙරොයින් ග්‍රෑම් 5ක් සමග අබුසැමි යුවලක් කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මීට සති දෙකකට ඉහතදී හෙරොයින් ග්‍රෑම් 90ක් සමග අත්අඩංගුවට ගනුණු සැකකාරයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වූ තොරතුරු මතයි වැටලීම සිදු කෙරුණේ. රන්මුතුගේ සදමාලී සිල්වා නොහොත් සාලමුල්ලේ සදා ලෙස මෙම කාන්තාව හැඳින්වෙන බවයි කොළඹ අපරාධ කොට්ටාසය පවසන්නේ. මුදලින් රුපියල් 22900ක්ද පොලිස් භාරයට ගෙනුණා. ගංජා මිශ්‍ර මද්ද්‍රව්‍ය කුලි 10175ක් සමග වෙළඳසැල් හිමිකරුවෙකු මතුකම නෑබඩ නගරයේදී තිබුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මේවා අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙළඳසැලේ උඩුමහලේ සිවිලිමේ සහ තවත් ස්ථාන කිහිපයක මෙම මත්ගුලි සගවා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. ඔහු මීට දින කිහිපයකට ඉහතදීද මත්ගුලි අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.
චීන රාජවංශයේ බිඳවැටීමත් වූචන් කරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහි කිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝබර් 5 වැනි දින චීනය සිය ජාතික දිනය සමරනු ලබනවා. චීන රජය සංවිධානය කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම දෙවැනි සහ දෙවැනි ස්ථාන සඳහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මේට සමගාමීව චීන ශ්‍රී ලංකා පාසල් ළමුන් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයේ නැරඹීමටද මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, වැඩබලන ශ්‍රී ලංකා චීන තානාපති හූ වෙයි, ශ්‍රී ලංකා චීන සංගමේ සභාපති ජනත සිල්වා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ලෝක ළමා දිනයට ඇත්තේ තව දින දෙකයි. දැයේ දරුවන්ගේ ආදරය දිනාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ ඕනෑ එපාකම ඉටු කිරීමට කැප වී සිටින නායකයෙක්. එය වඩා තහවුරු කරන අවස්ථාවක් ඊයේ අපට දැකගත හැකි වුණා. ඒ අග්‍රාමාත්‍යවරයා රත්නපුර ප්‍රදේශයේ උත්සවයකට යන අතරවාරයේ පාසල් දරුවන් රැසක් එතුමා දැක ගැනීමට මුද්දුව ක්‍රීඩාංගණයට එක්රොක්ව සිටියා. එය දැනගත් වහාම අග්‍රාමාත්‍යවරයා තමා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයට ගොඩ බසනු ලැබුවා. උත්සවයට යන ගමන මොහොතකට පමා කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී සුමන මහා විදුහලේ දරුවන් ඇතුළු එතනට පැමිණ සිටි සියලුම දරුවන් සමග ටික වේලාවක් ගත කළා. දරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා ඒ අසල සිටි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතාට උපදෙස් දුන්නා. උත්සවයට යාමට සැරසෙන අග්‍රාමාත්‍යවරයාව වට කරගත් දරුවන් එතුමාගෙන් ආශිර්වාද ලබා ගැනීම සුවිශේෂී දර්ශනයක් වුණා. ඔයාලා හොඳින් ඉගෙන ගන්න ඕනේ. අවශ්‍ය දේවල් අපි කරලා දෙන්නම් යනුවෙන් අග්‍රාමාත්‍යවරයා දරුවන්ගේ මුවකට සිනහවක් නංවනමින් ආශිර්වාදය පළ කළා. ජනමත විචාරණයට යොමු වෙන කරුණු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්බාමිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල දියුරුම් දීමේ මාධ්‍ය හමුවේදී. සාමාන්‍යයෙන් ජනමත විචාරණයට යොමු කරන පනත් කෙටුම්පතක පූර්විකාවේ ජනමත විචාරණයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක සඳහන් කරනවා. එහෙම කරොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගය ලක් කරන්නත් බැරි වෙනවා. එහෙම සඳහනක් නැහැනේ. ඒ කියන්නේ ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නැහැ මේක ජනමත විචාරණයට යොමු කරන. ඇත්තෙන්ම ජනමත විචාරණයට යොමු විය හැකි කාරණා 19 වන 20 වන සංශෝධනයේ සඳහන් නොකළේ අපි බලාපොරොත්තු වෙනවා වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න. නව ව්‍යවස්ථාවක් පවතින ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයට යොමු කළ යුතුයි. ඒ නිසා වසරක් ඇතුළත දෙවරක් ජනමත විචාරණ පවත්වනවා කියන්නේ මහජන මුදල් නාස්තියක්. ඒ නිසා ජනමත විචාරණයට තුඩු දෙන කිසිම දෙයක් 20 වෙනි සංශෝධනයේට අපි ඇතුළත් කරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මේ ජනමත විචාරණයට තුඩු දෙනවා කියලා. ඒ අනුව අපි ඒක සංශෝධනය කරගන්න සූදානම්. 19 වෙනි සංශෝධනයේ ඇතැම් හොඳ කියන ගුණාංග ඔබතුමාලා තියාගෙන තියෙනවා. දැන් අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම. මේවා ඔබතුමාලා අයින් කළේ මේවා හොඳ නැහැ කියන මතය ඔබතුමාලාගේ තියෙන හින්දාද? ඒ කියන්නේ ඔබතුමා ඔය කියාපු ගුණාත්මක භාවය මහ පොළේ යථාර්ථයක් වුණාද? දැන් 30ට සීමා කරපු දේ එක වගන්තියක් යටතේ ඊට පස්සේ ඒක 45ට 70ට වැඩි කරා. ඒ නිසා විවස්ථාවේ බලාපොරොත්තු වෙන දේ සහ බිමේ යථාර්ථය අතරේ මහා පරස්පරයක් තිබෙනවා නම් ඒ සම්බන්ධව අපේ අවධානය යොමු වෙන්නේ. ඒ නිසා ඒක ජනතාව ඉදිරියේ බොරුවක් නොකර ජනතාව ඉදිරියේ දැන් සාහරණයට මතක තියාගන්න 30 තියෙන වෙලාවෙත් අපිට 30 පත් කරේ නැහැ අපි. පළවෙනි සැරේ 16යි පත් කරේ. ඒ පළවෙනි කෙටි කාලෙන් තුරු. ඊට පස්සෙත් 28යි පත් කරේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒක කරගන්නත් තිබ්බා. ඒ නිසා එහි අදහස් වෙන්නේ රටේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ තියෙන නිදහස තැබිය යුතුයි. හැබැයි නිදහස පාවිච්චි කිරීමේදී ඒ නිදහස පාවිච්චි කරන ආකාරය සම්බන්ධව අපිට ගැටලුවක් තියෙනවා. දැන් ඔය 30ට සීමා කිරීම
විමේ යථාර්ථයක් උනේ නෑනේ. බොහොම සරලව එක පාර්ශ්වයක් හරි ඒකට සම්බන්ධ කරගත්තොත් අර 30 තව 15කින් වැඩි කරගන්න පුළුවන් කඩපල. ඒ නිසා විමේ යථාර්ථයයි ව්‍යවස්ථාවයි හදන එකයි අතරේ ඒ පරස්පරයක් තියෙනවා නම් එහි තේරුම කොමක්ද කියන එක තමයි ප්‍රශ්නය. දෙවැනි කරුණ තමයි අපි දැක්ක පහුගිය කාලේ විවස්ථා දැන් උදාහරණයක් ගත්තොත් එක අවස්ථාවක පළාත් පාලන මැතිවරණයේදී වාක්‍ය 6යි තිබ්බ එක පිටු 36ක් වුණා. අවසානයේ ඒ පිටු 36 වෙන්න ප්‍රධානතම හේතුව උනේ ඒ පිටු 36 උනේ අධිකරණයෙන් දීපු තීන්දුව අනුව අර ගමන්පිල ඇමතුමා කියාපු විදිහට හරයාත්මක වෙනස්කම් කරා වෙනත් වචන හුවමාරුවක් තුල. ඉතින් එවැනි තත්වයන් මම හිතන්නේ තාමත්ම මම හිතන්නේ ව්‍යවස්ථාවක් සම්බන්ධව ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී මම හිතනවා ඉතාමත්ම පරිස්සම් විය යුතුයි. ඒ හැල්ලුවට ගත යුතුත් නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඩෙන්. රුහුණු මහා කතරගම දේවාලයේ 12 වැනි නව බස්නායක නිලමේවරයා ලෙස තේරීපත් වූ ඩිෂාන් ගුණසේකර මහතා සිය ධුරේ අද වැඩ බහරගනු ලැබුවා. ඒ බස්නායක නිල මැදුරේදී කතරගම කිරිවේර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස සෙල්ල කතරගම මහසෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය බඩල්ගම ජිනානන්ද යන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයයි ආගමික වතාවත් සිදු කළේ. මධ්‍යම පළාතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ස්වයං අධ්‍යාපන වීඩියෝ පාඩම් මාලාවක් ඇතුළත් YouTube නාලිකාවක් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඊයේ ආරම්භ කරනු ලැබුවා. එය නම් කර ඇත්තේ ITV නමින්. YouTube නාලිකාව ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇතැයි මේ අවස්ථාවට එක් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා සඳහන් කළා. ඔක්තෝබර් 10 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වෙනි සංවත්සරයේ නිමිතින් ශ්‍රී දළදා මාලිගාවට ධජ පූජා කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශමීට් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රෙජිමෙන්තු 36ක ධජ මෙහිදී පූජා කර ආශිර්වාද සිදු කෙරුණා. මියගේ තල්මසෙකුගේ සිරුරක් නොරිච්චෝලේ ගල්ලංගුරු විදුලි බලාගාරය අසල මුහුදු වෙරළට ඊයේ සවස ගොඩගසා තිබෙනවා. දින ගණනාවකට පෙර මෙම තල්පසා මිය ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා. මෙරට පුද්ගලයන් ණය සංවිධානයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳ එවකට පැවති ආණ්ඩුව අවධානය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමි වීම සහ එක්සත් ජාතික පක්ෂය විනාශ වීමද වළක්වා ගතව හැකිව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරන් හෂීම් පිටුපස ශක්තිමත් මෙහෙයුම් බලවේගයක් තිබූ බවට තමන් විශ්වාස කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා කර තිබූ ඉල්ලීමකට අනුවයි ඔවුන් දෙදෙනාට මෙම කැදවීම සිදු කර තිබුණේ. එහිදී මුජිබුර් රහ්මාන් මහතා කළ කෙටි සාක්ෂි ලබා දීමකින් පසු විජේදාස මහතා ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. එහිදී ඔහු පැවසුවේ පාස්කු ප්‍රහාරයට මාස 30කට පෙර තමන් පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නම් මෙවැනි විශාල මිනිස් ඝාතනයක් වළක්වා ගැනීමට හැකිව තිබුණා නොවේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඔබතුමා විතරක් නෙමෙයි අන්තවාදී ගැන කිව්වේ. දිගන සිදුවීමෙන් පස්සේ මමත් සහරන් ගැන පොලිසියට පැමිණිලි කළා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි. මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කියලා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පාර්ලිමේන්තු ත්‍රිරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ ඔහු සහරන් අල්ලන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා කියලා. අන්තිමට මොකද වුනේ? නාමල් කුමාර කියලා කෙනෙක්ව දාලා සහරන්ව අල්ලන්න ගිය නාලකද සිල්වා අලලා හීරිය දැම්මා. අන්න ඒකයි මම කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් සහරන්ව බේරගන්න වැඩ කළා යයි මුජිබුර් මන්ත්‍රීවරයා කියා සිටියා. මේ රටේ මුස්ලිම් ජනතාවට බෝම්බ පුපුරවන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ නිසා සහරන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙවෙයි. මේකෙන් මුස්ලිම් ජනතාවට උණු සෙතක් නැහැ. සමාජයෙන් කොන්නෝනේ කැරෙන්න. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසුවා. ඔහු කොමිසම හමුවේ සංවේදී වෙමින් කියා සිටියේ මම මගේ දරුවාව මුස්ලිම් පාසලකට දාලා තිබුණේ නැහැ. සහජීවනයේ ඉගෙන ගන්න කොළඹ ජාතික පාසලකටයි දාලා තිබුණේ. නමුත් මෙම සිදුවීමෙන් පස්සේ දරුවා සති 2ක් ඉස්කෝලේ ගියේ නැහැ. මොකද ඉස්කෝලේ ගියාම අනෙක් ළමයි කොන් කරනවා. අන්තිමට මට මගේ ළමයාගේ ඉස්කෝලේ මාරු කරන්නත් උනා. අන්න ඒකයි මම කියන්නේ මේ වැඩේ සහරන් කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙවෙයි වෙන කාගේ හරි උවමනාවකට. මම මේ හොයන්නේ ඒ කවුද කියලයි යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙහිදී අගරාධගුරු අතියුතුම් මැල්කම් කාදනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ඔබේ ආරක්ෂකින් මෙම ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත්ව සිටියේ යයි ඔබ ප්‍රකාශ කළ බව විදේශ වෙබ් අඩවියක වාර්තා කර ඇතනම් එය සත්‍යක්ද යන්නයි. බෝම්බ පිපුරුවාට පස්සේ මගේ ආරක්ෂකින් මට කිව්වා ඔවුන්ගේ ප්‍රධානීන් ප්‍රහාරයට පෙර ඔවුන්ව දැනුවත් කර තිබුණු බව. නමුත් මගේ ආරක්ෂකින් ප්‍රහාරයට පෙර මා ඒ පිළිබඳව දැනුවත් කළේ නැහැ යනුවෙන් මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ 2015-2019 අතර පැවති ආණ්ඩුවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සහ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමවලදී සහරන් පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබුණා නම් ඒ පිළිබඳ ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමක් සිදුව තිබුණේද යන්නයි. නැහැ ස්වාමීනි. ඒ ආණ්ඩුවේ හිටපු මුස්ලිම් මන්ත්‍රීවරුන් වන අපව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණේ නැහැ යයි මන්ත්‍රීවරයා පැවසුවා. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යජනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ඔබ කියන්නේ 2015-2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවිය යුතුයි කියන එක නේද මන්ත්‍රීවරයා? ඔව් ස්වාමීනි යයි පිළිතුරු ලබා දුන්නා. මෙහිදී කොමිසමේ සමාජික විශ්‍රාමික අභ්‍යජනාධිකරණ විනිසුරුවරයෙකු විමසා සිටියේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව ඉල්ල කළ ත්‍රස්තීන් සමග සිට පලා ගියේ යයි කියවුන සාරා නැමැතිය මේ වන විට ඉන්දියාවේ සිටිනවා. ඇයව ලංකාවට ගෙන ගන්න කියලා ඔබ සඳහන් කර තිබුණා නේද යන්නයි. පාස්කු ඉරුදින මීගමුව කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිඳ මෙම ත්‍රස්තවාදීන් සමග මිය නොගිය බවත් ඇය ඉන්දියාවට පලා ගිය බවත් මේ වන විට වාර්තා පළ වෙනවා. ඇයට පලා යාමට උපකාර කළා යයි පසුගියදා පොලිස් නිලධාරියෙකුවත් අත්අඩංගුවට ගනුණා. දැන් වර්තමානයේදී මාධ්‍ය වාර්තා පළ වෙනවා මෙම තැනැත්තිය ඉන්දියාවේ ඉන්නවා කියලා. එහෙනම් වර්තමාන රජයට විශාල වගකීමක් තියෙනවා මේ සාරාව ලංකාවට ගෙන ගන්න. ඒ පිළිබඳ වර්තමාන රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ යුතුයි. මොකද සාරාව ගෙන්න ගත්තොත් කවුද මේකට සම්බන්ධ කොහොමද මේක උනේ කියලා සියලු තොරතුරු සොයා ගන්නත් පුළුවන් යයි මුජිබ මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. එහිදී අභ්‍යජනාධිකරණ විනිසුරුවරයා යලි විමසා සිටියේ ඔබ නෝර්දීන් මොහමඩ් කියලා කෙනෙක්ව හඳුනනවාද? ඔහු කොම්පංජ වීදියේ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පිහි වගයක් සගවාගෙන ඉඳලා අසු වුණා නේද? ඔව්, නූර්දීන් මොහමඩ් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්. ඔහු මම අවුරුදු 10ක වගේ ඉඳලා දන්නවා. නමුත් අපි ওই සිදුවීම ගැන දන්නේ ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ. ඔහු කිව්වේ දිගන සිදුවීම් වලින් පස්සේ ආරක්ෂාවට තියාගන්න කියලා. තවත් පුද්ගලෙක් ඔහුට ගෙනත් දුන්නා කියලා. නමුත් අපි ඔහුට කිව්වා ඒක සුදුසු නැහැ කියලා. යයි මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. අනතුරුව මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයාට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට කොමිසම අවස්ථාව ලබා දුන්නා. එහිදී රහ්මාන් මහතා විමසා සිටියේ ඔබතුමා මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙන අවස්ථාවේදී අන්තවාදයට සම්බන්ධ අයගේ ලැයිස්තුවක් යද්දී මගේ නමත් කියලා තියෙනවා. එහෙම කිව්වේ මොන වගේ පදනමකින්ද යන්නයි. ඒට පිළිතුරු දෙමින් විජේදාස මහතා කියා සිටියේ මම එක්කෙනෙක්ගේ නෙමෙයි නම් කිහිපයක්ම කිව්වා. හිස්බුල්ලා ආසාද් සාලිගේ නමුත් කිව්වා. ඒ වගේම 2016 නොවැම්බර් 18 වෙනි දින මෙරට පුද්ගලයන් අන්තවාදයට සම්බන්ධ වනවා යයි කතාවක් කළේ වගකීම් සහගතව. නමුත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔබ මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කරා. පාර්ලිමේන්තුවේ මෙවැනි වගකීම් සහගත ප්‍රකාශයක් කළාම ඒකට අභියෝග කරනවා කියන්නේම ත්‍රස්තවාදයට අනුබල දීමක්. එවැනි හෙළිදරව් කිරීම අභියෝගයට ලක් කිරීම තුළමයි මේ වගේ දෙවන්ත මිනිස් ජීවිත හානියක් වුණේ. ඒ කාලේ ආණ්ඩුව මගේ ප්‍රකාශය ගැන අවධානය යොමු කළා නම් පාස්කු ප්‍රහාරයයි ආණ්ඩු බලය අහිමි වීමයි එක්සත් ජාතික පක්ෂයේ විනාශය වීමයි. ඔය කියන කාරණා තුනම නවත්ත ගන්න තිබුණා. යයි මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා.